අලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සතින් රාහුල භාවනං භාවීති ආනාපාන සති රාහුල භාවිතා බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසාති අති පූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ උඩගම සුමංගල අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසර සදාවන්ත සත්පුරුෂ පින්නතුනි බදාද දවසේ සිදුවෙන ඒ විශේෂ ධර්ම සාකච්ඡාමය අනුශාසනාවටයි මේ අපි හැමදෙනාම එකට එකතු වෙන්නේ. ඉතින් අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ නාමල් මහත්මයා, අනුලාම්මා, ඒ වගේම කසොන් පුතා තමාලි දියණිය ඇතුළු ඒ සදහැබර පින්වත් පිරිස. ඉතින් අපි කවුරුත් දන්නවා අද විශේෂතම හේතුව තමයි නාමල් මහත්මාණන්ගේ උපන්දිනය. ඉතින් නාමල් මහත්මාණන්ට ආශිර්වාද කරමින් නාමල් මහත්මාණන්ගෙන් ඒ සමුගත්තු ආදරණීය පියතුමන්, ආදරණීය මව්තුමිය ඇතුළු ඒ සියලු දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම මේ පින්කමේ විශේෂතම බලාපොරොත්තුවක්. ඒ නිසා ඒ අදහස, ඒ බලාපොරොත්තුව, ඒ හැඟීම හදවත් තුළ දරාගෙන මේ උතුම් වූ උදාර පුණ්‍ය ධර්මයේ සිද්ධ කරනවා. ඉතින් නාමල් මහත්මයා ඇතුළු ඒ සියලු දිනාටම ආශිර්වාද කරනවා මේ මොහොතේදී. ඉතින් අපි ධර්ම දේශනාවෙන් පස්සේ නැත්නම් මේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහනින් පස්සේ අපි ඒ හැමදිනාටම පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කිරීමේ කටයුතු සිද්ධ කරමු. දැන් කල්පනා කරගන්නට අපි මේ දවස් දිගටම සාකච්ඡා කළේ මහා රාහුලෝවාද සූත්‍රය. ඉතින් මහා රාහුලෝවාද සූත්‍රය මම හිතන්නේ දැන් හැම කෙනාටම ඉතාමත්ම හොඳින්ම මතකයි. දැන් හොඳින් සිහිපත් කරගන්න පුළුවන් රාහුල හාමුදුරන් වහන්සේට බුදුරජාණන් වහන්සේ භාවනා කරන්නට අවශ්‍ය කරන කමඨහන් ලබලා දුන්න හැටි. ඉතින් ඒකට මූලිකවම පාදක වුණේ බුදුරජාණන් වහන්සේත් රාහුල අරුණ හාමුදුරන් වහන්සේත් පිණ්ඩපාතේ වඩිනකොට රාහුල හාමුදුරන් වහන්සේගේ හිතේ ඇති වුණ විතර්කයක් කරනකොටගෙන ඒ රාහුල හාමුදුරන් වහන්සේට ඇති වුණ විතර්කයේ තමයි බුදුරජාණන් වහන්සේගේ රූපය, තමන්ගේ රූපය, තාත්තගේ රූපය, පුතාගේ රූපය ආදී වශයෙන් මේ රූපයේ පිළිබඳව ඇති වුණ සිතිවිලි ටික. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන් වහන්සේට දේශනා කරනවා ඒ පිණ්ඩපාතේ යන ගමන නතර කළා මේ රාහුල මේ රූපය 11 ආකාරයකට දකින්ට කියලා මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා. එතකොට මං හිතන්නේ දැන් මේ රූපේ තියෙන 11 ආකාරය. 11 ආකාරය කියන්නේ අපි රූපය මේ විදිහට 11 ආකාරයකින් අල්ලා ගන්නවා. කොහොමද අල්ලගන්නේ? අතීත රූප අල්ලා ගන්නවා.
ඊළඟට අනාගතික රූපය අල්ලා ගන්නවා. වර්තමාන රූපය අල්ලා ගන්නවා. ඒ වගේම ආධ්‍යාත්මික රූපය අල්ලා ගන්නවා, බාහිර රූපය අල්ලා ගන්නවා. සුකම රූපය අල්ලා ගන්නවා, ඕලාරික රූපය අල්ලා ගන්නවා. හීන රූපය අල්ලා ගන්නවා, ප්‍රනීත රූපය අල්ලා ගන්නවා, ළඟ රූප අල්ලා ගන්නවා, දුර රූප අල්ලා ගන්නවා. මෙන්න මේ අල්ලා ගනු ලබන මේ රූපයන් මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා මිනිහි කරන්ටයි කියලා සම්මප්පඤ්ඤාය පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාහුල හාමුදුරුවන්ට. මේ කමඨහන ලැබුණාම රාහුල හාමුදුරන් වහන්සේ පිණ්ඩපාතේ යෑම නතර කරනවා. නතර කළා රාහුල හාමුදුරන් වහන්සේ ගහක් මුලට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ භාවනා කරන්නටත් උන්වහන්සේ කය ඉර්ජුමත්ව පළසක් බැඳ වාඩි වෙලා මේ කය ඉර්ජුමත්ව තබාගෙන මේ සිත මේ රූපේ වෙත යොමු කරනවා. ඉතින් මේ රාහුල හාමුදුරන්ට මේ කමඨහන් ලැබෙනකොට තව එකක් කිව්වනේ. මොකද්ද රාහුල හාමුදුරන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් රූපේ විතරද කියලා. ඒ විලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනා සංඥා සංඛාර විඥානයනොත් මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියලා දකින්ටයි කියලා. ඊට පස්සේ රාහුල හාමුදුරන් වහන්සේ අර භාවනා කරමින් ඉන්න අතරතුර එතෙන්ට වඩිනවා සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ එතෙන්ට වැඩලා රාහුල හාමුදුරන් වහන්සේට දේශනා කරනවා රාහුල ආනාපාන සතිය වඩන්ට, ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා. ඉතින් එහෙම දේශනා කළයින් පස්සේ රාහුල හාමුදුරුවෝ සඳේ සමයේ අර භාවනාවෙන් නැගිටලා ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනවා. වැඩලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය මහත්ඵල වෙන්නේ කොහොමද? මහානිසංස වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන් වහන්සේට මේ රූපේ දකින්ටයි කියලා කියනවා. මේ රූපේ පිළිබඳව ධාතු වශයෙන් දකින්ටයි කියලා කියනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ වශයෙන් විඥාන වශයෙන් දකින්ටයි කියලා. ආකාශ වශයෙන් දකින්ට විඥාන නෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ වශයෙන් මේක ධාතු වශයෙන් දකින්ටයි කියනවා. ඉන් පඨවි ධාතුව කියන්නේ කේසාලෝමා නඛා දන්තා ආදී වශයෙන් 20කින් යුක්ත කොටසක් කියන බවත්, ඒ වගේම ආපෝ ධාතුව කියලා කියන්නේ පිත්තං සිම්හං පුබ්බෝ වශයෙන් 12 ආකාරයකට තියෙන ඒ ආපෝ ධාතුවත්, ඒ වගේම මේ දිරවන පැසවන, ඒ වගේම සංතාපන විපරිණාම භාවයට මේපත් වෙන මේ දවන තවන ස්වභාවයෙන් යුක්ත තේජෝ ධාතුව පිළිබඳවත්, ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාස උද්දංගම අදෝගම ආදී වශයෙන් සඳහන් කරන වායෝ ධාතුව පිළිබඳවත්, ඒ වගේම ආකාශ ධාතුව පිළිබඳවත් මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ධාතු වශයෙන් මෙනෙහි කරන්නට දේශනා කරනවා. ඊළඟට ආධ්‍යාත්මික පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ ධාතුන් ටිකත් බාහිර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන ධාතුන් ටිකත් සමකොට සිතන්ටයි කියනවා. පඨවි ධාතුව පොළව සමකොට සිතන්ටයි කියලා දේශනා කරනවා. පොළවට හොඳ දේවල් නරක දේවල් දැම්මත් ඒ පොළව වෙනසක් වෙන්නේ නැහැ, කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තේජෝ ආපෝ ධාතුව වතුරසේ සලකලා වතුරට යමක් නරකක් හොඳක් දැම්මත් ඒක කලකිරෙන්නේ උද්දාමයකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තේජෝ ධාතුව ගින්දර කොට සලකලා ඒ ගින්නට මොනවා දැම්මත්
ඒ ගින්න පුච්චලා දමනවා. මේක නරක දෙයක් හොඳ දෙයක් කියලා වෙන් කරන්නෙත් නැහැ. ඒ වගේම වායෝ ධාතුව සුළඟ මේ සුළඟ කොට සලකලා සුළඟට මොනවා දැම්මත් ඒ සුළඟ හැම දෙයක්ම හමාගෙන යනවා කියලා දකින්ටයි කියලා මේ විදිහට ඒ වගේම ආකාශ ධාතුවත් මේ ආකාශයේ මොනවා තිබ්බත් ආකාශයේ එලෙසමයි. ඒ නිසා මේවා කම්පාවටපත් වෙන්නේ නැති බව ඒ විදිහට නුවණින් මෙනෙහි කරන්නට මේව එකක්වත් මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ කියලා මෙනෙහි කරන්නටයි කියලා දේශනා කරනවා. ඊට පස්සේ රාහුල හාමුදුරන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රිය වඩන්ටයි කියලා. මෛත්‍රිය වඩන්ට මෛත්‍රිය නිසා ව්‍යාපාදේ දුරු වෙනවයි කියලා දේශනා කරනවා. ඊළඟට කරුණාව වඩන්ටයි කියනවා කරුණාව නිසා විහිංසාව කියන්නේ හිංසා කරන එක නැති වෙනවයි කියලා දේශනා කරනවා. මුදිතාව වඩන්න මුදිතාව වඩනකොට උකටලී බව නැති වෙනවා. කුසලයට ඇලින්නේ නැතිකම කුසලයේ කරන්ට හිතෙන්නේ නැතිකම. නේද අපට විලාව කාලය කොච්චර තිබුණත් ධර්මයේ කියවන්න ධර්මයේ තුල යන්න භාවනා කරන්නට ඒ නැත්තම් නිතර වෙන මානසිකාරයක් හොඳ මානසිකාරයක් ඇති කරගන්නට හිතට එන්නේ නැහැ. ඒක කියනවා අරතිය කියලා. ඉතින් මේ උකටලී බව කියලා කියනවා. ඉතින් මේ අරතිය නැති වෙනවයි කියනවා මුදිතාව මෙනෙහි කරනකොට. ඒ වගේම උපේක්ඛාව වඩන්ටයි කියනවා උපේක්ඛාව නිසා පටිකය ගැටීම නැති වෙනවයි කියලා දේශනා කරනවා. ඉතින් ඊළඟට නැවත බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන් වහන්සේට දේශනා කරනවා අසුබය වඩන්ටයි කියලා. ආයි අර මේ ශරීරය කේසා ලෝමා නකා දන්තා තචෝ කියන මේවා මේ පිළිකුල් සහගතයි මේක දුගදහමන දෙයක් මේක මේ හොඳ දෙයක් නෙමෙයි කියලා අසුචිනෝ පච්ච වෙක්කති කියපු විදිහට මේ පිළිකුල්ල වඩන්ටයි කියලා දේශනා කරනවා අසුභ භාවනාව වඩන්ටයි කියනවා. ඉතින් අසුභ භාවනාව වඩනකොට රාගය ප්‍රහීන වෙනමයි කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්ච සංඥම් රාහුල භාවනං භාවේති අනිච්ච සංඥාව වඩන්ටයි කියලා. අනිච්ච සංඥාහිතේ රාහුල භාවනං භාවයතෝ යෝ අස්විමානෝසෝ පහිස්සති කියලා දේශනා කරනවා. මොකද්ද මේ අනිත්‍ය සංඥාව වඩනකොට අස්මිමානේ නැති වෙනවයි කියලා දේශනා කරනවා. ඉතින් මෙතෙන්ට එනකන් අපි මේ කරුණු ටික සාකච්ඡා කළා. දැන් එතන ඉඳලා ඊටු ටික තමයි අපට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. අද මේ ප්‍රකාශ කළේ අපි දවස් ගණනක් මුළුල්ලෙහිම මේ සාකච්ඡා කරන්නට යෙදුන මේ කරුණු ටික. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනාපාන සතින් රාහුල භාවනං භාවේති ආනාපාන සති භාවනාව වඩන්ට. ආනාපාන සතින් රාහුල භාවනං භාවිතා බහුලී කතා මහත්ඵලා මහානිසංසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකද්ද දැන් ඔන්න රාහුල හාමුදුරන් වහන්සේගේ ප්‍රශ්නෙට දැනුයි උත්තර හම්බ වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ආනාපාන සතිය මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ බලන්න කොච්චර කමඨහන් දේශනා කළාද කියලා. මේ පඨවියාපෝ තේජෝ වායෝ කියන මේවා ධාතු වශයෙන් මෙනෙහි කරන්නටයි කියලා දේශනා කළා. ඊළඟට මෛත්‍රී වඩන්නටයි කියලා දේශනා කළා. ඒ වගේම කරුණාව වඩන්නටයි කියලා දේශනා කළා. මුදිතාව වඩන්නටයි කියලා දේශනා කළා. ඒ වගේම උපේක්ඛාව වඩන්නටයි කියලා දේශනා කළා. ඒ වගේම අසුභය වඩන්නටයි කියලා දේශනා කළා. අනිච්ච සංඥාව වඩන්නටයි කියලා දේශනා කළා. එතකොට ඊට ඉස්සෙල්ලා වඩන්ට දේවල් 7ක් දේශනා කළා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ
රාහුල හාමුදුරන්ට ආනාපාන සතිය දේශනා කරන්නේ. ඉතින් ආනාපාන සතිය දේශනා කරන තැනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතං භාවිතාච රාහුල ආනාපාන සතින් කතං බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසා. කොහොමද භාවිතා කළොත් කොයි විදිහට වැඩුවොත්ද භාවිතා බහුලී කතා නැවත නැවත කළොත් භාවිතා කියන්නේ භාවිතා කරනවා බහුලී කතා කියන්නේ නැවත නැවතම බහුලව කරනවා. එහෙම කරනකොට කොහොමද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ රාහුල හාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා බුදුරජාණන් වහන්සේම උත්තර දෙනවා. එතකොට මේ ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙන විදිය සතිපට්ඨාන සූත්‍රයේ ඒ කරුණ මහත්ඵල මහානිසංස කියන කරුණ දේශනා කරලා නැහැ. එතකොට මේ සූත්‍රයේදී මේ ආනාපාන සතිය නිතර කරනවා නම් නිතර වඩනවා නම් ඒ තැනැත්තාට ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි. කොහොම වඩන එකද? ඉද රාහුල බික්ඛෝ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. අපි මේ කරුණු ටික කෙටියෙන් එදා කතා කළා. කොහොමද අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. ආරණ්‍යයකට ගියෝ හෝ රුක්මලකට ගියේ හෝ ශුඤ්ඤාගාරයකට ගියේ. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. නිසීදති පල්ලංකං පලසක් බැඳගෙන වාඩි වුණේ. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය. මොකද කරන්නේ? කය ඍජුව තියාගෙන. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සිහිය පිහිටවාගෙන. සිහිය නිවැරදිව පිහිටවාගෙන. ඔන්න එතකොට කල්පනා කරගන්නට අනික් භාවනාවන් කරනකොට මේ ඉඳගන්න ඉරියව්ව කියන්නේ නැහැ. සමහර ලාට අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා දේශනා කළාට මේ විදිහට නිසීදති පල්ලංකං ආභුජිත්තා උචුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ කරුණ දේශනා කරන්නේ ආනාපාන සතියමයි. එතකොට කල්පනා කරගන්නට ආනාපාන සතිය වඩන පුච්චලයා ඉඳගෙන කය කෙලින් තියාගෙනම වඩන්ට ඕනේ. ඉතින් එහෙම කය කෙලින් තියාගත්තේ නැත්නම් දැන් හිතන්න කය පිටිපස්සට බර වුණොත් එහෙම හුස්ම නිවැරදිව අපේ ඇඟ ඇතුළට යන්නේ නැහැ. ඉදිරියට බර වුණොත් එහෙම කොන්ද නැමිලා තියෙන නිසා බඩ හිර වෙලා තියෙන නිසා පෙනහළු වල ක්‍රියාකාරීත්වය හරියට සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ උදරයෙන් තමයි ඒ නාසයෙන් යන හුස්ම උදරයේ චලනය තුලදී තමයි ඒක හොඳට පෙනහළු තුලට යන්නේ කියන බව අපි කවුරුත් හොඳට දන්නවා. ඉතින් ඒ නිසා හුස්ම නිවැරදිව දකින්න නම් කය ඉච්චු කරගෙන තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කය ඉර්ධුව තියාගන්නේ. අර සමහර වෙලාවට මේක කය ඕනවටත් වඩා ඉච්චු කරන්න ගිහිල්ලා කොන්ද වැඩිපුර කෙලින් කරන්න ගියාම කොන්ද රිදෙනවනේ. එහෙම නෙමෙයි. අපේ කයේ ප්‍රමාණයට කෙලින් තබා ගන්නට. ඉතින් අපේ කය කෙලින් තිබෙන ක්‍රමයක් තිබෙනවා. අන්නේ විදිහට ඉර්ධුමත්ව තියාගන්නට. එහෙමනම් ඔළුව පහච්චර ගන්නෙත් නැහැ. ඔළුව උස්සන්නෙත් නැහැ. ඔළුව පැත්තකට හරවන්නෙත් නැහැ. ඒකත් කෙලින් තියෙන්න ඕනේ. එතකොට මේ කය මේ ඒ විදිහට කෙලින් තියාගත්තාම නිවැරදිව හුස්ම ගැනීම හුස්ම පිට කිරීම අපට දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි කය නිවැරදිවම තබාගෙන හුස්ම ගන්නට පටන් ගන්නවා. එතකොට හුස්ම ගන්න තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති.
ඔන්න දැන් හුස්ම දිස බලාගෙන ඉන්නවා. හුස්ම ගන්නවා අස්ස සති පස්ස සති හෙලනවා. නේද? ආස්වාස ප්‍රස්වාස දෙක දිහා අපි සිත හොඳින් යොමු කරගෙන බලාගෙන ඉන්නවා. කය ඉර්ජුමත් නිසා කයේ වෙන සෙලවිල්ලක් තියෙනවා නම් ඒ එකම සෙලවිල්ල මේ ආශ්වාස ප්‍රශ්වාසය නිසා උදරයේ ඇතිවෙන චලනය. අනිත්ව බාහිරින් අපට මොකුත්ම සෙලවීමක් නෑ. අපි බොහොම සංසුන්ව අර ඉරියව්ව තුළ ඉන්නවා. එහෙමනම් එහෙම ඉඳගෙන ආශ්වාස ප්‍රශ්වාසයන් බලන්න පටන් ගන්නවා. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. මෙහෙම හුස්ම දිස බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට දීර්ඝ හුස්මයක් එන්න පුළුවන්. ඒ හුස්ම අතාරින්නෙත් නෑ. එතකොට මොකද කරන්නේ? ඒ දීර්ඝව පැමුණුණු හුස්මත් අපි දකිනවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. එහෙම හුස්ම බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට හුස්ම කෙටි වෙන්න පුළුවන්. මොකද කය සංසුන් වෙනකොට හුස්මේ ප්‍රමාණය කෙටි වෙන්න පුළුවන්. අන්නේ හුස්ම ඇතුල් වෙන එක හුස්ම පිට වෙන එක ආස්වාසයේ දකින්ට ප්‍රස්වාසයේ දකින්ටයි කියලා දේශනා කරනවා. ඉතින් මේ හුස්ම කියලා විතරක් දේශනා කළේ ඇයි කියන එකත් අපි ප්‍රායෝගික වශයෙන් චුට්ටක් හිතන්ට වටිනවා. මොකද මේ හුස්ම බලනකොට අපි දන්නවා අපි නාසයට හිත යොමු කරගත්තොත් සමහර අයගේ හුස්ම ගන්න පිට කරන එක නාසයේ අග දැනෙනවා. ස්පර්ශ වෙනවා. සමහර අයගේ නාසයේ ඇතුළත ස්පර්ශ වෙනවා දැනෙනවා. සමහර අයගේ උඩුතොල හරියේ ස්පර්ශ වෙනවා. ඒ නිසා මේ එක එක්කෙනාගේ එක එක තැන්වල ස්පර්ශය දැනෙන්නේ, හුස්මේ ගැටීම දැනෙන්නේ. සමහර අයට එක තැනකවත් ගැටෙනවා දැනෙන්නේ, නමුත් හුස්ම ඇතුල් වෙනවා දැනෙනවා, හුස්ම පිට වෙනවා දැනෙනවා. ඒ වගේම මතක තියාගන්න සමහර අයට ඔය එකක්වත් දැනෙන්නේ නැහැ. නාසයේ එකක්වත් අහුවෙන්නේ නැහැ. මොකද අපි බොහෝ තැන්වල මිහිතරන් ඉතින් එකම පිරිසනේ අපට හම්බ වෙන්නේ. ලංකාවේදී බොහෝ විවිධ පිරිස් අපට හම්බ වෙනවා. පාසල් වලට යනවා, නොඑක් ප්‍රතිපලාත්වල යනවා. මේ හැම තැනකදීම අපි භාවනා කියලා දෙන මොහොතේදී ආනාපාන සතිය කියලා දෙනකොට මේ අයගෙන් ප්‍රශ්න කරනවා හුස්ම දැනෙන විදිහ ගැන. ඉතින් මේ විදිහට තමයි දැනෙන්නේ. ඉතින් එහෙම කොතනකවත් හුස්ම නොදැනෙන අය බලන්ට තියෙන්නේ උදරයේ චලනය. ඒ සිද්ධ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ආස්වාස ප්‍රස්වාස කියලා දේශනා කළා මිසක් නාසය අග දකින්නවත් නාසය ළඟ දකින්නවත් එහෙම දේශනා කළේ නැහැ. නේද? ඒ අටුවාවලත් නාසය අග කියලාත් විස්තර කරනවා. එදා සමාජයේ තිබුණ හැම හුස්ම බලනකොට එතන කියලා. නමුත් අපට නාසයේ ඇසුරෙහි දකින්න පුළුවන්, උදරයේ ඇසුරෙහි දකින්න පුළුවන් මේ ආස්වාස ප්‍රස්වාසයන්. එතකොට දැන් අපි මේ තන හිත අරමුණු කරගෙන මේ ආස්වාස ප්‍රස්වාසයන් දකිනවා. ඉතින් සමහර වෙලාවට මේ ආස්වාස ප්‍රස්වාස දකිනකොට තමයි බලන්න පටන් ගන්නකොට තමයි මතක් කරගන්න අපි මුලින්ම භාවනා කරන්න පටන් ගන්න කාලේ හිත යකාගේ කම්මල වාගේ දුවනවා. එක තැනක නෙමෙයි, මොකද කම්මල කියන එකේ සද්ද කෙලවරක් නැහැ. මහා ගොඩක් සද්ද තියෙනවා. ඉතින් ඒ වගේ මේ හිතත් හැම තැනම දුවනවා. කිසිම සංසුන්කමක් නැහැ. බලාගෙන යනකොට හරියට කුළු හරකෙක් වාගේ. මේ සිත දුවනවා, දඟලනවා, පනිනවා. නේද? අපි දන්නේවත් නැහැ මේ ටික සිත කරනවා.
සමහරවිට දැනුත් ආනාපාන සතිය බලනකොට තේරෙනවා ඇති දන්නේම නැතුව හිත ගිහිල්ලක් තියෙන්නේ. නේද? ඉතින් මේ නිසා මේ ආනාපාන සතියට සිත අරගන්න ඕනේ කරන අපි මොකද කරන්නේ? මේකට නොයේ ක්‍රම පාවිච්චි කරනවා. හොඳින් ස්පර්ශය අරමුණු කරනවා. ඒ වගේම පිම්බීම හැකිලීම් තුල හොඳකින් සිත පිහිටවනවා. එහෙමත් නැති වෙනකොට අපිට විස්තර කරනවා හුස්ම ගණන් කරන්නටයි කියලා. නේද? හුස්ම ගණන් කරන්නටයි කියනවා. ඉතින් හුස්ම බොහොම වෙලාවට ගණන් කරන්නටයි කියලා කියනවා එකේ ඉඳලා 10ට අඩු ගානකට. ඊට පස්සේ නැවත ආයේ එකේ ඉඳලා ගණන් කරන්නටයි කියනවා. ඉතින් අටුවාව විස්තර කරනවා එහෙම ගණන් කරන එක 10ට අඩු ගානකට ගණන් කරවන්නේ ඒ හුස්ම 10ට අඩු ගානකට ගණන් කරන නිසා ඉලක්කමට සිත යන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස තුලට හිත ගන්න පුළුවන්. බලන්න හිතට වැඩක් දෙනවා. මොකද හුස්ම කියන්නේ බොහෝම සියුම් අරමුණක්. නාසයේ දැනෙනවා කියන එක බොහෝම සියුම්ම දැනෙන අරමුණක්. ඉතින් මේ සියුම් තැන හිත පිහිටව ගන්නට බැරි වෙනවා. මොකද වෙන්නේ? එතන බොහොම පුංචි අරමුණක් නිසා හිත මොකද කරන්නේ? කැමැති අරමුණු කරා යනවා. අපි දන්නෙත් නෑ කොහේ හරි දුවනවා කැමැති අරමුණු හොයාගෙන. දැන් බලන්න සිත කැමැති අරමුණු වලට දුවනකොට සිතට මොකද වෙන්නේ? නේද? එහෙමනම් සිත මේ හුස්ම තුල රැඳෙන්නේ නැතුව යනවා. ඒ නිසා අපි මොකද කරගන්න ඕනේ? හුස්ම තුල රඳවා ගන්නට අපි නොයෙකුත් උපක්‍රමයන් තුල සිත පිහිටවනවා. එතකොට කල්පනා කරගන්න ඒ විදිහට හුස්ම තුල සිත පිහිටවාගෙන හුස්ම දකිනවා, දීර්ඝව පැමිණෙන හුස්ම දකිනවා, කෙටිව පැමිණෙන හුස්ම දකිනවා. දැන් අපේ සිත එහෙ මෙහෙ දුවදුවා තියෙන සිතක් තුළින් තමයි අපි මේ ටික බලාගෙන යන්නේ. ඒ නිසා සිතට නොයෙකුත් විතර්ක නොයෙකුත් සිතිවිලි මේ සිත තුළ හටගන්නවයි කියන බව අපි දන්නවා. ඉතින් හිත දුවනවා ඒ දුවන අතරතුරදී අපි මේ තුල හිත තියන්න හදනවා. බලන්න අපි සිත ගැන මේ හොයන්න ගත්තේ නැතුව ඉඳලා සිත ගැන හොයනකොට සිත කොයි වගේද කියලා බලන්නකො. හරියට දැන් අපි හිතුවොත් එහෙම අපි ගෙදර මේ නම් ඒක සාමාන්‍යයෙන් දකින්න නෑ. අපිට ලංකාවේ නම් දකින්න පුළුවන් අපේ ගෙදර මේ බල්ලෙක් ඇති කරනවා. ඊටන්ට බල්ලෝ මෙහෙත් ඇති කරනවා. මේ ඉන්න අය ඉන්නේ ගේ ඇතුළෙමයි. ගෙයින් පිට යනවා නම් ඉතින් මේ ලණුවක් දාගෙන එකතු කරගෙන තමයි යන්නේ. ලංකාවේදී එහෙම අය ඉන්නේ බොහොම ටික දෙනයි. වැඩිපුර ඉන්නේ නිදැල්ලේ ඉන්න සත්තු. නිදැල්ලේ ඉන්න බල්ලෝ. ගෙදර ඇති කරනවා, කණ්ඩ බොණ්ඩ දෙනවා. නිදා ගන්න කොතනකින් හරි දාලා තියනවා ගෝණි කෑල්ලක් හරි පෙදුරු කෑල්ලක් හරි මොකක් හරි. ඒ සතා කැම කාලා ඉතින් නිදහසේ දුව පැනමින් සෙල්ලම් කරමින් ඒ ගෙදර ගත කරනවා. දැන් හිතන්න මේ බලු පැටිය ඇති කරන අපි බලු පැටියා ටික ටික ලොකු වෙනවා. ලොකු වෙනකොට මේ බලු පැටියා දැන් ගෙදර ඉන්න වැඩි කැමැත්තක් නැති වෙනවා. නේද? මේක අපි කියන්නේ නොයේක් දඩාවතේ යනවා. ඉතින් දඩාවතේ එහෙමේ තවත් බල්ලෝ හොයාගෙන ඒ අය එක්ක යාළුකම් පවත්වාගෙන මේවා කරනකොට ගෙදර ඉන්න අය කැමති නෑ මේ බල්ලා මෙහෙම දුවනවට. එහෙම වෙනකොට මොකද කරන්නේ අපි? හොඳ හයිය දන්වැලක් ගෙනල්ලා හොඳ කණුවක් හදලා මේ කණුවේ බල්ලා බඳින්න ගන්නවා. දැන් බලන්න අර බල්ලා කණුවේ බැඳයින් පස්සේ මොකද වෙන්නේ? ඒ දවස මේක උඩ පනිනවා, දුවන්ට හදනවා, බුරනවා, කෑ ගහනවා. මේ වගේ නේද අපේ හිතත්. බැරි වෙලාවත් අර රැහැන බැඳලා තියෙන රැහැන ශක්තිය නැති වුණොත් එහෙම මේ දඟලන දැඟලිල්ලට රැහැන කැඩිලා යනවා. නැත්තම් කරපටිය කැඩිලා යනවා. නැත්තම් කණුව කැඩිලා යනවා. ඒ නිසා පැනලා දුවනවා. අපිත් මේක හොඳට දකිනවා. සමහර අය
භාවනා කරන්නට කියලා ඇවිදිලා මේම හිත ටිකක් වෙලා එකපාරක් විතරක් වාඩි වෙලා ඉඳලා හිත දුවනකොට මට නම් බෑ භාවනා කරන්න කියලා අපටත් නොකියම ඉනාපු බඩු ටිකත් අරගෙන යන්න යනවා. මේ ඉතින් හොඳටම දකින්න හම්බෙනවා. එකපාරක් ඉඳගෙන ඉඳලා ඊළඟ පාර සක්මන් කළා ඊළඟ පාර වාඩි වෙනකොට සමහර අය අතුරුදහන්. නේද? මොකද අතුරුදහන් වෙන්නේ හොඳට හොයලා බලන්න ඒ Tamanගේ සිත හරියට දකින්න පටන් ගත්තාම බය වුණ බයවිල්ලට. මොකද මගේ හිත සංසුන් වෙන්නේ මගේ හිත දුවනවා මගේ හිත මෙතන රැඳින්නේ නැහැ කියන මේ හැඟීම නිසා මොකද කරන්නේ අතහැරලා දමනවා. ඉතින් හැබැයි ගෙදරට හරි කොහෙට හරි ගියා ආනාපාන සතිය ආයි වඩන්නේ කලාතුරකින්. බොහොම ටිකක් වඩන්නේ. නමුත් මේක උත්සාහවත් කළොත් අර බල්ලා බැඳලා ඉන්න රැහැනත් ඒ වගේම කරපටියත් කණුවත් ශක්තිමත් ඇති කරගත්තොත් එහෙම බල්ලට පැනලා යන්න බෑ. ඒ වගේ අපි හිත ශක්තිමත් කරගත්තොත් අපට පුළුවන්කමක් තියෙනවා කොහොම හරි මේ දුවන සිත සංසොන් කරගන්න. ඉතින් මොකද වෙන්නේ? මේ සිත කැමැති තැන් හොයාගෙන යනවා. හිතට හුස්ම රසවත් නැහැ. හුස්ම බලන එක කිසිම රසයක් නැහැ හිතට. ඒ නිසා හිත මොකද කරන්නේ? කැමැති රස තියෙන තැන් හොයාගෙන යනවා. නේද? කැමැති රස තියෙන තැන් හිත හොයාගෙන යනවා. ඇලුන තැන්, ගැටුන තැන් මේ හැම තැනම හිත දුවන්න ගන්නවා එක තැනක් නෙවෙයි. නේද? මේ විදිහට මෙහෙම සිත දුවද්දි අපි මොකද කරන්නේ? මේ තුලම සිත පිහිටවගෙන ඉන්නවා. හුස්ම බලනවා. දිගට එන හුස්මත් දකිනවා. කෙටිව එන හුස්මත් දකිනවා. ඉතින් අපි මෙහෙම කිව්වට මේක එක පැයකදී එක කාලයකදී අපට දැකලා නිමාවකට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේම මෙතන දේශනා කරන්නේ භාවිතා බහුලී කතා. භාවිතා කරන්ට බහුලව වඩන්ට. ඉතින් එහෙම වඩනකොට තමයි මේ ආනාපාන සතිය පිළිබඳව අපට දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේ කෙටිව දීර්ඝව ගන්න හුස්ම එක්ක අපේ හිත දුවන එක තියෙනවා. නේද? මතක් වීම තියෙනවා. මතක් වෙන්නේ සිතට මේවා එන්නේ විතක්ක, විචාර ආදී මේ චෛතසික ධර්මයන් නිසා. මේ දෙක සංසිඳෙන්න ඕනේ. ටිකක් හෝ සංසිඳෙන්න ඕනේ. එහෙම සංසිඳනකොට තමයි මේ සිත අන්න දුවන එක ටික ටික නතර වෙන්නේ. සරලව කිව්වොත් ඒ සිත එහෙම නතර වෙන්නේ අපේ සිතේ හට අරගෙන තියෙන අපේ සිතේ නිතරම පවතින නීවරණ ධර්මයන් යටපත් වෙන නිසා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්මයන් මොකද වෙන්නේ? යටපත් වෙනවා ක්‍රමයෙන්. අන්න එතකොට සිත ටික ටික සංසුන් වෙනවා. නේද? කාමච්ඡන්දය සිත එක්තැන් වීම නිසා දුරු වෙලා යනවා. නේද? කාමච්ඡන්දය දුරු වෙලා යනවා. ඒ වගේම ව්‍යාපාදය අර සිත එතෙන්ට එන මේ කරුණු හරියට අවබෝධ කරගත්තාම දුරු වෙලා යනවා. හරියටම කිව්වොත් එහෙමනම් ව්‍යාපාදයේ දුරු වෙන්න නම් අපේ සිතේ ප්‍රීතිය හට ගන්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්දේ. තීන මිද්දේ නැති වෙන්න නම් සිත අපි ඒ තුලටම නගලා සිතවන්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ. කොහාටද? ආනාපාන සතියටම. වෙනත් අරමුණු වලට නෙමෙයි. ආනාපාන සතියටම නැවත නැවත ආනාපාන සතියටම සිත අරගන්ට පුළුවන් වෙන්න ඕනේ. එතනත් ඒක විතර්කේ කියලා හඳුන්වනවා. එතකොට ඒතන ඇති වෙන ආනාපාන සතිය තුළ ඇති වෙන විතර්කය නිසා සිත මොකද වෙන්නේ? තීන මිද්දෙන් දුරු වෙනවා. නේද? එතකොට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච සිතේ ඇති වෙන පස්සද්ධිය නිසා දුරු වෙලා යනවා.
විචිකිච්ඡාව මේ සිතේ සංසුන්කම නිසා දුරු වෙලා යනවා. එතකොට මෙන්න මේ කරුණු ටික නිසා මොකද වෙන්නේ? අර නීවරණ ධර්මයන් ක්‍රමයෙන් ටික මොකද වෙන්නේ? යටපත් වෙවි යනවා. එක පැයකින් දෙකකින් නෙමේ බහුලී කතා. බහුලව කරනකොට මේක සිද්ධ වෙනවා. ඉතින් අපි නැවතත් මේ අතරතුර මතක් කරනවා ප්‍රශ්න තියෙනවා නම් මේ අතරතුරම අහන්න. ඉතින් මේ විදිහට මේ සිත මේ විදිහට සංසුම් භාවයට පත් වෙලා යනකොට මොකද වෙන්නේ? අපට මුළු හුස්ම කයම ප්‍රකටව දකින්න පුළුවන් වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් අපට ටිකක් හුස්ම තුල හිත රඳවා ගන්න පුළුවන් වෙලා අර බාහිරට දුවන සිත සංසුන් වෙලා. එහෙමනම් කොතෙන්ටද අපි අරගන්නේ සිත? මේ මුළු හුස්මටම අරගන්නවා. මුළු හුස්මයි කියනකොට බොහොම අය මියයි නම් දැන් දැනුවත් වෙලා තියෙන්නේ දන්නවා හොඳටම. බොහොම අය සිහිපත් කරගන්නේ මුළු හුස්ම කයම කිව්වාම නාසයේ ඉඳලා උදරයේ දක්වාම මේ මුළු හුස්ම කය කියලා. ඇත්තටම හුස්ම කය මුළු සබ්බ කාය කියලා කියනකොට මුළු හුස්ම කයම කියලා කියනකොට හුස්ම කය විතරයි. ඒ අපි හුස්ම බලන්ට අරමුණු කරගත්තු තැන විතරයි. නාසයේ අග, නාසයේ ඇතුළත, උඩුතොල පිම්බීම හැකිලිම. මේ කොතනක හෝ මුළු හුස්ම කයම හුස්ම කය වදින්න පටන් ගන්න එක, වැදිලා තියෙන එක, ඒකේ අවසානය දකිනවා. පිම්බෙන්න පටන් ගන්න එක, පිම්බීගෙන යන එක, පිම්බීමේ අවසානය දකිනවා. එතකොට මේ තුල සිත පිහිටවල තියෙනවා. ඒක මොකක්ද? සබ්බකාය පටිසංවේදී. ඔන්න දැන් මේ සියලු හුස්ම කය දකිමින් වාසය කරනවා. එහෙම දකිමින් වාසය කරනකොට මොකද වෙන්නේ? අර ඕලාරිකව පවතින හුස්ම කය පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්ඛති අස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්ඛති කියලා දේශනා කරපු විදිහට මොකද වෙන්නේ? අර මුළු මේ හුස්ම කයම අපි හික්මවමින් දකිනවා. මේ හුස්ම කයම මොකද වෙන්නේ? හික්මවමින් දකිනවා. දැන් එතකොට කල්පනා කරගන්න අර මුළු හුස්මම හික්මෙනවා. අර ඕලාරිකව තිබුණු ගතිය අඩු වෙලා සංසොන්ව බොහොම සංසොන්ව බොහොම හොඳින් අපට අර මුල මැද අග දකිමින් ඒක සංසොන් වෙවි අර ඕලාරික ගති නැති වෙලා බොහොම සංසොන් භාවයට පත් වෙනවා. පස්සම් භයං කාය සංකාරං. කාය සංස්කාරය හික්මවනවා. නේද? ඒ කාය සංකාරය හික්මවන කාය සංස්කාරය කියලා කියනකොට සංඛාර ભેදය සංඛාර කියන වචනය දැන් මෙතෙන්ට ආපු නිසා අපි සංඛාර කියන එක ඇති දෙකකින් කියනවා. එකක් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා කියනවා. අනිත් පැත්තෙන් අපි කියනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා. ඉතින් මෙතෙන්දී පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර ගැන නෙමෙයි කියන්නේ. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පින් කියන එක අපි දන්නවනේ. අපුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පව් අකුසල් කියන එක අපි දන්නවා. ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ හොලවන්න බැරි සිතක් කියන එක දන්නවා. ඒ කියලා කියන්නේ එතන ආනිඤ්ඤාභි කියන වචනයෙන් හඳුන්වන්නේ අරූපාවචර ධ්‍යාන සිත්. ඒවා කුසලයේ හොලවන්න බැරි සිත් හැටියට ලේසියකින් හෙළවෙන්නේ නැති සිත් හැටියටයි විස්තර කරන්නේ. එතකොට මෙන්න මේ ටික සංඛාර කියලා හඳුන්වනවා. එතකොට මොනවද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා කියන්නේ.
මේ අය දන්නවා දැන් කාය සංඛාරය කියලා කියන්නේ පින්නතුනි ආනාපාන සතියට. මතකයි කාටත් කාය සංඛාර කියන්නේ ආනාපාන සතියට. වචී සංඛාරය කියලා කියන්නේ පින්නතුනි විතක්ක ਵਿਚාර දෙකට. මනෝ සංඛාර කියන්නේ සංඥා වේදනා කියන මේ දෙකට. දැන් ඉන්න ඔන්න ඔතකොට හොඳට මතක තියාගන්න කාය සංඛාරය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයන්ට වචී සංඛාරය කියලා කියන්නේ විතක්ක ਵਿਚාරයන්ට ඒ වගේම මනෝ සංඛාරය කියලා කියන්නේ වේදනා සංඥා දෙකට. නේද? දැන් මෙතෙන්දි විස්තර කරන්නේ පස්සම්බයං කාය සංඛාරං කාය සංස්කාරයේ හික්මෙනවා. එහෙනම් ආස්වාස ප්‍රස්වාසයේ හික්මෙනවා. ඉතින් අපි මේ රාහුලෝවාද සූත්‍රයේදී මේ ආනාපාන සතිය දිගටම කතා කරනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේදී මෙතකින් ආනාපාන සතිය අවසන් කරනවා. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මොකද වෙලා තියෙන්නේ? සිතේ නීවරණ ටික යටපත් වෙලා. නීවරණ යටපත් වෙන්න තමයි සිත ප්‍රීතියටපත් වෙන්නේ. සතුටටපත් වෙන්නේ. දැන් මේ අරමුණ අපට සතුටු සහගතයි. අපි මෙච්චර වෙලා ඉස්සෙල්ලා දැක්කේ වෙන බාහිර අරමුණු ටික අපට සතුටු සහගතයි. ආස්වාස ප්‍රස්වාසයේ සතුටු සහගත නෙමෙයි කියලා. දැන් මේක හික්මිලා යනකොට නීවරණ ටික යටපත් වෙනකොට අපට සතුටු සහගත වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ. ඒ නිසා අපේ කය අපේ සිත ප්‍රීතියටපත් වෙනවා. මෙන්න මේ ප්‍රීතියත් ඇතිව අර සංසුන් උඩ ආස්වාස ප්‍රස්වාසයේ තුල සිත පිහිටවනවා. දැන් ප්‍රීතියෙන් යුක්තව පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ ප්‍රීතියත් එක්කම සිත ඊතන පිහිටව ගනු ලබනවා. ඊළඟට සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. ඒ හිතේ ඇති වෙන ප්‍රීතිය නිසා කයත් හරිම සැහැල්ලුයි. කයෙත් හරි සැපතක් දැනෙනවා. නේද? කයේ තිබුණු අර බරගති, අමාරු ගති, අපහසු ගති සියල්ලම කයෙන් දුරු වෙලා. වේදනා කැක්කුම් ආපු දේවල් තිබුණා නම් ඒවා දුරු වෙලා. දැන් පැයක් කමාරක් ආස්වාස ප්‍රස්වාසයන් තුළ සිත පිහිටවාගෙන ගත කර ගන්නට පුළුවන් වෙලා. ඒ නිසා කය සමේ පහසුභාවයටපත් වෙලා ඒ නිසා මොකද්ද ලැබෙන්නේ? සුඛයක් ලැබෙනවා. අන්නේ සුඛයත් අරමුණු කරගෙන සුඛයත් විඳිමින් සුඛ පටිසංවේදී ඒ සුඛයත් විඳිමින් මොකද කරන්නේ? ඒ සුඛය ප්‍රකට කරගනිමින් මොකද කරන්නේ? ආස්වාසයේ දකින්නවා. අර සියුම් වුණු ප්‍රාස්වාසයේ තුල සිත පිහිටවනවා. ඉතින් එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මෙහෙම වෙනකොට චිත්ත සංස්කාරයන් චිත්ත සංඛාර කියලා කිව්වේ මොනවද? අපි ඉස්සෙල්ලා කතා කළා. කාය සංඛාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස. වචී සංඛාර කිව්වේ විතක්ක ਵਿਚාර. චිත්ත සංඛාර කියලා කිව්වේ මොනවද? සංඥා වේදනා. දැන් හොඳ හැඳින ගැනීමක් තියෙනවා ආස්වාස ප්‍රස්වාස තුළ. ඒ වගේම හොඳ සතුටක් තියෙනවා. හොඳ සුඛ වේදනාවක් තියෙනවා. දැන් මේ සුඛ වේදනාවත් එක්ක මේක හොඳින් ප්‍රකට කරගනිමින් ඒක වඩමින්ම ආස්වාස ප්‍රස්වාස තුළ සිත පිහිටවනවා. දැන් බලන්න එහෙම ආස්වාස ප්‍රස්වාස තුළ සිත පිහිටවාගෙන යනකොට මොකද වෙන්නේ? මේ පස්සම්බයං චිත්ත සංඛාරං. අන්නේ චිත්ත සංඛාරේනොත් අපි මොකද කරන්නේ? හික්මවනවා, සංසොන් කරනවා. ඒ කියන්නේ අපි අර ප්‍රීති පස්සද්දි ඔස්සේම ගමන් කරන්නේ නැතුව සංඥා
සුඛ සංඥා වේදනා විදීම් ඔස්සේම හිත පිහිටවන්නේ නැතුව අපේ සිත ආස්වාස ප්‍රස්වාස තුල පිහිටවනවා අරවත් තියද්දිම. එතකොට ඒවා ඔස්සේ යන්නේ නැහැ. ප්‍රීතිය ඔස්සේ යන්නේ නැහැ. පස්සද්ධිය ඔස්සේ යන්නේ නැහැ. මේ ප්‍රීති පස්සද්ධිය ඔස්සේ ගියොත් අපි අපේ සිත වෙනින් පැත්තකට යනවා. ප්‍රීතියට ඇලෙනවා, පස්සද්ධියට ඇලෙනවා. එහෙම ප්‍රීති පස්සද්ධි වලට ඇලුනොත් අපේ ආනාපාන සතිය බලන එක විනාශ වෙලා යනවා. ඉතින් ඒකට ඇලෙන්නේ නැතුව ඒවා එහෙම්මම තියද්දි මේ චිත්ත සංඛාරයන් ඒ විදිහටම තියද්දි මොකද කරන්නේ? ඒවම හික්ම වෙමින් බලනවා. ඒ නිසා මේ කය සැහැල්ලුයි ප්‍රීති ඒවා තියෙනවා. ඒවට ඇලෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයන් තුලම සිත පිහිටවනවා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. චිත්ත පටිසංවේදී. අපි දන්නවා චිත්ත කියලා කියනකොට සමාධිය. නේද? අර අන්තෝ ජටා බහි ජටා කියන ගාථාවේදී එහෙම කියනකොට කියන්නේ චිත්තම් පඤ්ඤංච භාවයන්. චිත්ත කියලා කියන්නේ සමාධිය. දැන් මේ සිත අර උපචාරයන් ඉක්මවලා අර්පණාවන්ට පැමිණෙන්න පටන් අරගෙන සිත උපචාරයන් ඉක්මවලා අර්පණාවන් වලට පැමිණෙනවා. අර්පණා කියලා කියන්නේ ධානයන්ට පැමිණෙනවා. එතකොට ඒ දැන් යම් කෙනෙකුට මුලදී නීවරණ යටපත් වුන නිසා ඇති වුණ ප්‍රීතිය පස්සද්ධිය ධානයක් කියලා හිතාගත්තොත් එයා වැරදි පැත්තකට යනවා. එතකොට මුලදී ඇති වුණ ප්‍රීති පස්සද්ධිය ධානයක් නෙමෙයි. ඒවා නීවරණ යටපත් වීම නිසා සිතේ ඇති වෙන ප්‍රීති පස්සද්ධීන්. එහෙමනම් ඊට පස්සේ ප්‍රීති පස්සද්ධිය මේ චිත්තපටි සංවේදී කියන තැනට එනකොට මොකද වෙන්නේ? ධානයන්ට සිත ගමන් කරනවා. ඒ ධානයන් තුළ ඉඳගෙනත් මොකද කරන්නේ? ආස්වාස ප්‍රස්වාස දකිනවා. එතකොට හොඳට හිතන්ට ධානය තුළ තිබුණත් රූපාරම්මණයන් අපට අහු වෙනවා. එහෙමනම් ඒ තුළ ඉඳගෙන මොකද්ද කරන්නේ? මේ ආස්වාස ප්‍රස්වාසය දකිනවා. හුස්ම දකිනවා. එතකොට චිත්ත පටිසංවේදී අභිප්පමෝදයං චිත්තං මොකද වෙන්නේ? සිත ප්‍රමෝදයට පත් කරමින් සිත තවත් වඩමින් මොකද කරන්නේ? මේ අභිප්පමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පමෝදයං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති මේ සිත ප්‍රමෝදයට පත් කරමින් අර ධානය තුල තවත් උනන්දු කරවමින් සිත වඩනවා නේද? එහෙම වෙනකොට සිත තුල අර පස්සද්ධි ආදී ධර්මතාවයන් සිත යනවා. දැන් අපි දන්නවනේ ප්‍රථම ධානයේ වෙනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතාවයන්ට යනවා. ඊට පස්සේ සූත්‍ර පිටකයේ හැටියට ဒုတိ ය ධානයේ කියනකොට විතක්ක විචාර දෙක සංසිඳිලා ප්‍රීති සුඛ ඒකග්ගතාවයෙන් යුක්ත ဒုတိ ය ධානයට යනවා. තතිය ධානය කියලා කියන්නේ සුඛ ඒකග්ගතාවයෙන් යුක්ත සිතට යනවා. ඊළඟට චතුර්ථ ධානය කියන්නේ උපේක්ඛා ඒකග්ගතාවයට යනවා. අභිධර්ම පිටකයේ හැටියට මේක එකිනෙක අඩු වෙන පහක් හැටියට විස්තර කරනවා. මම හිතන්නේ මම එච්චර කියන්න යන්නේ කාල විලාවෙන්. අද අපි අදහස් කරන්නේ මේ මහා රාහුලවාද සූත්‍රය අවසන් කරන්නට. ඉතින් ඒ නිසා අපි පැත්ත අපි ආයේ සූත්‍රයකදී කතා කරමු. ඊට පස්සේ මොකද වෙන්නේ? අභිප්පමෝදයං චිත්තං සමහදාං සිත්තං. දැන් සිත මේ ධානයන් තුල නැවත පිහිටවමින් අර සිත වඩනවා. ඉතින් මේවා පිහිටවනකොට තමයි මේ සිතේ ඒවා පිළිබඳව ඒ ධානයන් පිළිබඳව අර වසීතාවයන් නැති වෙන්නේ. පංච වසීතාවයන් භාවයට පත් වෙන්නේ. මම මේ වසීතාවයන් පිළිබඳවත් මෙතෙන්දි විස්තර කරන්නේ නැහැ. මොකද කාල විලාවත් එක්ක හිතලා අපට ආයේ සූත්‍ර කතා කරනකොට අපට මේ කරුණු හම්බ වෙනවා.
ඒ තැන්වලදී අපි ඒක විස්තර කරමු. ඊට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං සමාදහං චිත්තං අර සිත ඒ විදිහටම වඩමින් ආස්වාස ප්‍රස්වාස තුල සිත තියාගෙන ඉන්නවා. ඉතින් එහෙම පිහිටවමින් යන සිත විමෝචයන් තිත්තං. දැන් අපේ සිත සමතයෙන් මුදවන්න ගන්නවා. සමතයෙන් මුදවගෙන මොකද කරන්නේ? අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. අනිත්‍ය බලමින් සිත වාසය කරනවා. ඔන්න ඒ ආස්වාස ප්‍රස්වාසාදී අරමුණු වල ධානයන්ගේ ඇතිවීම නැතිවීම දකිමින් බලමින් වාසය කරනවා. නේද? ආස්වාසයන් ප්‍රස්වාසයන් තුල සිත පිහිටවනවා. විරාගානුපස්සී ඒ කියන්නේ විරාගය නොයැලෙමින් ඒ තුල සිත පිහිටවනවා. නේද? අනිත්‍ය දකිනවා විරාගය දකිනවා. ඉතින් යම් කෙනෙකුට මේ අනිත්‍ය ලක්ෂණය හරියට දකිනකොට අර විදර්ශනාව තුල ගමන් කරන්න පටන් අරගෙන තියෙන එක්කෙනා ඒ මේ අනිත්‍ය දර්ශනය නිසා සිත ගමන් කරනවා මේ බොහොම මේ ප්‍රීතිපස්සද්ධියකට ඒ ඇතිවෙන ඒ සිතේ ප්‍රසන්නභාවය සංසුන්කම නිසා සමහර කෙනෙක් රැවටෙනවා මම මාර්ගඵල ලැබුවා කියලා. මොකද බොහොම හොඳට සිත දකිනවා. ඊ타ත්ම හොඳින් සිතේ කරුණ වැටහෙනවා. ඒ නිසා එයා රැවටෙනවා මොකක්ද මම මාර්ගඵලයන්ටපත් වුණා කියලා. නේද? එහෙම වෙනකොට අපි කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට සිත පැමිණිලා කියලා. එහෙම ඒ සිත එම දකිමින් වාසය කරනවා. ඒ සිත ඒ තුල දකිමින් වාසය කරනවා. එහෙමනම් මොකද අනිත්‍ය දකිමින් ඒ තුලදී ඇතිවෙන ස්වභාවයේ ඒ විදිහයි. ඊට පස්සේ විරාගානුපස්සී රාගය නැතුව නොඇලීමෙන් යුක්තව වාසය කරනවා. අර එකකටවත් මේ ඇලින්නේ නැතුව යනවා. ඒව අතහරිනවා. එහෙම අතහරිනකොට ඒව අතහරිමින් යනකොට තමයි ඒ සිතේ විදර්ශනා ඥාන ටික ගොඩ නැගෙන්නේ. මොනවද? උදයබ්බ බංග බය ආදීනව නිබ්බිතා මොජ්ජිතු කම්මිතා පටිසංඛා සංඛාර උපේක්ඛා ආදී මේ විදර්ශනා ඥානයන් ටික ගොඩ නැගෙන්න පටන් ගන්නෙ. ඊළඟට එහෙම ගොඩ නැගුණාම විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති මේ කරුණු ගැන කියනවා නම් මේ ටිකටම දවස් ගණනක් ගත කරන්න පුළුවන්. නමුත් රාහුලෝවාද සූත්‍රය ගොඩක් කල් ගත වුන නිසා අපි මේ ටික මෙහෙම කෙටියෙන් අපි සාකච්ඡා කරමු. ඊළඟට නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමි සික්ඛති. නිරෝධය දකිමින් දැන් සිත විසුද්ධියේ ඥාන දර්ශන විසුද්ධිය මන් කරලා පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ ගමන් කරලා ඥාන දර්ශන විසුද්ධියට යනවා. ඒ කියන්නේ නිරෝධය දකිනවා. නිවන දකිනවා. නිවන දකිමින් ආස්වාස ප්‍රස්වාස කරන්නයි කියනවා. මේ ධානයන් තුල රූපාරම්මන දකින්න පුළුවන් වුණාට නිවනේහි එහෙම රූපාරම්මන දකින්න බෑ. නිවන කියන්නේ සංස්කාරයන් තොගෙන් තොර තැනක්. එහෙමනම් නිවන දකිමින් කොහොමද ආස්වාස ප්‍රස්වාස කරන්නේ? මේකට මිගපාද උපමාව කියලා විස්තර කරනවා. මුවෙක් දුවගෙන යනවා. ඒ දුවගෙන යනකොට මුවාට හම්බ වෙනවා ගල් තලාවක්. මුවා ගල් තලාව හම්බුණා කියලා නතර වෙන්නේ ගල් තලාව උඩින් දුවගෙන යනවා. දුවගෙන ගිහිලා ගල් තලාවෙන් බහිනවා. බහැලක් දුවගෙන යනවා. පිටිපස්සෙන් මුවා හොයාගෙන එන කෙනෙකුට පේනවා මුවා ගල් තලාවට ගොඩ වුණා. ගල් තලාවෙන් බැහැලා ගියා දැක්කා කියලා. අන්න ඒ වගේ මේ නිරෝධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. ඒ කියන්නේ නිරෝධයට යන තුරාවකටම ආස්වාස ප්‍රස්වාසයන් තුල සිත පිහිටවනවා. මේ සමතේ වඩන හැටි කියන බවත් මතක තියාගන්න ඕනේ. විදර්ශනාවේදී මෙහිම නෙමේ
කෙලින්ම විදර්ශනා විතරක් වඩාගෙන යන පුජ්‍යලයාගේ අර හුස්ම කය අර පස්සම් බයං කාය සංකාරං කියන තැනදී හික්මිලාම යනවා. ඒ විදර්ශනා ඥානත් එක්ක. එහෙම වෙනකොට එයා විදර්ශනාවේදී හරියටම හුස්ම කය නොදැනෙන්නේ එයා භංග ඥානයට පැමිණුණොත්. හරියට නිවැරදිවම මේ තුලම හරියට සිත පිහිටවගෙන විදර්ශනා වැඩුණොත් භංග ඥානයේදී තමයි ආස්වාස ප්‍රස්වාසයන් නොදැනීම යන්නේ. ඊළඟට ඒ සඳහා වෙන කායික අරමුණු මෙනෙහි කරමින් අපි විදර්ශනාව ඉදිරියට ගෙනියනවා. මේ සමතය නිසා මොකද වෙන්නේ? මේ සමතයේදී අපි නිරෝධය දකින්න තැනට එනකන් ආස්වාස ප්‍රස්වාසය අරගෙන එනවා. ඉතින් ඒ නිසා නිරෝධයට පෙර ආතුව හුස්මත් නිරෝධයේදී හුස්ම නැහැ, ගල්තලාවේ අඩිපාරවල් නැහැ. ඊළඟට නිරෝධයෙන් පස්සේ නැවත ආස්වාස ප්‍රස්වාසයනොත් දකිනවා. මෙන්න මේ විදිහට මිගපාද උපමාව අනුව දකිමින් අපි නිරෝධය තුළ දකිමින් ආස්වාස ප්‍රස්වාසයන් තුළ සිත පිහිටවනවා. ඊළඟට මොකද වෙන්නේ? පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. අපි මොකද කරන්නේ? මේ සිතෙහි මේ හික්මවන ලද සිත තුළ මේ දකිමින් මේ කෙලෙස් නිරෝධය දැක්කා. ඊළඟට මේ විදර්ශනා මාර්ගය තුළ ගමන් කළා කියලා දකිමින් පටිනිස්සග්ගානුපස්සී මේ අනුව බලමින් නැවත නැවත බලාගෙන යනවා. මොකද ඊට පස්සේ අපේ සිතක් නිරෝධයෙන් පස්සේ යම් කෙනෙකුගේ සිතක් ආපසු වැටෙන්නේ උද්‍යප්පේ ඥානයට. නිරෝධයෙන් නැගිටපු තැනැත්තිගේ විදර්ශනාවන්ගෙන් පස්සේ නැවත ආපසු එළඹෙන්නේ උද්‍යප්පේ ඥානය දක්වා. ඒ තුළ දකිමින් එතකොට නිරෝධයෙන් පස්සේ ආයර්ති ආනාපාන සතිය බලමින් වාසය කරනවා. එතකොට මෙන්න මේ විදිහට ආනාපාන සතිය වඩන එකට කියනවා මහත්ඵලයි මහානිසංසයි කියලා. ඒ කියන්නේ ලෞකික අර ධාන ටිකත් ලැබෙනවා. ඊළඟට නිවනත් ලැබුණා. මහත්ඵල වුණා, මහානිසංස වුණා. මෙන්න මේක තමයි ආනාපාන සතිය මහත්ඵල මහානිසංසාකාරයට වඩනවා කියලා කියන්නේ. නේද? ඒ නිසා කල්පනා කරගන්නට මේ විදිහට සිත දකිමින් වාසය කරනවා. ඉතින් මේ ටික අහගෙන ඉන්න රාහුල හාමුදුරන් වහන්සේ ඉදම වෝච භගවා අත්තමන ආයස්මා රාහුලෝ භගවතෝ වාසිතං අභිනන්දන්ති. මේ විදිහට මේ නිසා බොහොම සතුටටපත් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව නිසා. අභිනන්දනය කරනවා, සතුටටපත් වෙනවා. ඉතින් රාහුල හාමුදුරන් වහන්සේට ආනාපාන සතිය 16 ආකාරයකට වඩන්ට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. නේද? ඉතින් අතන මුලින් කමඨහන් 7ක් විතර කියලා දීලා ඊට පස්සේ ආනාපාන සතියට ඇවිදිලා ආනාපාන සතියේ 16 ආකාරයේ ඉදිරියට ගෙනියන විදියට මෙහෙම වෙනකොට මෙහෙමයි කියලා රාහුල හාමුදුරන් වහන්සේට ආනාපාන සතිය ගැන ඉතාමත්ම දීර්ඝ විස්තරයක් කියලා දුන්නා. ඉතින් මේ තමා රාහුලෝවාද සූත්‍රය. ඉතින් කල්පනා කරගන්නට අපි දින ගණනක් මුළුල්ලේ කතා කළා මේ රාහුලෝවාද සූත්‍රය. මම හිතන්නේ අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි. මොකද කමඨහනොත් ඒ කමඨහන් ප්‍රායෝගික පැත්තත් ටිකක් හෝ මතක් කරමින් අපි මේ සූත්‍රය කතා කරන්නට යෙදුණා. ඉතින් ආනාපාන සතිය වඩන කෙනෙකුගේ සිතට ඒ මුලින් අර මෛත්‍රී, ඒ වගේම අසුබ, අනිත්‍ය සංඥා ආදී මේවා වඩලා මේ ආස්වාස ප්‍රස්වාසයේ තුලට එනකොට සිත බොහොම ඉක්මනට ඒ තුල පිහිටවා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙන්න මේක තමයි රාහුලෝවාද සූත්‍රය. අද අපි එතනින් අවසන් කරමු. ඊළඟට ආරාධනා කරනවා මේ කාට හරි ඊළඟට කියන්න ඕන සූත්‍රයේ දවස් 2ක් ඇතුළත මට මතක් කරන්නටයි කියලා. නේද? ඊළඟට මොකක් හරි කාට හරි මේ විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕන සූත්‍රයක් තියෙනවා නම් දවස් 2ක් ඇතුළත
අපට මතක් කරන්න අපට කියන්ට මේ සූත්‍රයෙන් කතා කළොත් හොඳයි කියලා. එහෙම නැත්නම් අපට සූත්‍රයක් තෝරා ගන්නට වෙනවා. ඒක අපි කතා කරමු. එහෙමනම් කල්පනා කරගන්නට ශික්ෂාකාමීන් අතරින් අග්‍රස්ථානය ලැබපු රාහුල හාමුදුරන් වහන්සේට දේශනා කරපු සූත්‍රය. රාහුල හාමුදුරන් වහන්සේ අවුරුදු 50 ගණනක් යනකොට අපවත් වදාලා පිරිනිවන් පාවදාලා බුදුරජාණන් වහන්සේට පෙර ආතුව රාහුල හාමුදුරුවෝ පිරිනිවන් පාවදාලා. රාහුල හාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා කියලා කොහෙවත් නැහෙනේ. අනික ආඳුරුන්ගේ ධාතුන් වහන්සේලා ගැනත් තියෙනවනේ නේද? රාහුල හාමුදුරුවෝ දිව්‍ය ලෝකයේදී පිරිනිවන් පෑවදාලායි කියලා තමයි විස්තර කරන්නේ. නේද? දිව්‍ය ලෝකයේ පිරිනිවන් පාවදාලා ඒ නිසා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට කල්පනා කරගන්නට අපි දීර්ඝ කරුණු ටිකක් දින ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් මේ සිදු කරගත්තොත් උදාර කුසල ශක්තියින් අප සියලු දිනාගේම ජීවිත තුළ පවතින සියලු දුක් කරදර කම්කටොළු විපත් දුරු කර ගැනීම පිණිස සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂාව පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් කවුරුත් අද ප්‍රශ්න ඇවිල්ලා නේද? මේ හොඳයි. එහෙමනම් අපි ප්‍රශ්න නැත්තම් පින් අනුමෝදන් කරමු. අපි මුලින් සිහිපත් කළා අද ධර්ම දේශනාවේ දායකත්වය, අපි දාන දායකත්වය, දවල් දානේ, ගිලන්පස, කීල් දාණය මේ සියලුම දේවල් සිද්ධ කළේ නාමල් මහත්මයා, ඒ වගේම අනුලා අම්මා, කසුන් පුතා, තමාලි දියණිය ඇතුළු ඒ සදහැබර පින්වත් පිරිස. ඉතින් නාමල් මහත්මයාගේ උපන් දිනේ නිමිති කරගෙන මම හිතන්නේ අපි හැම දිනම නාමල් මහත්මයාට ආශිර්වාද කරනවා. මොකද ඊතා වටිනා ශාසනික කාර්යයන් රාශියක් සිද්ධ කරන ගුණබර මහත්මයෙක්. නේද? ගුණබර මහත්මයෙක් වටිනා සම්පතක්. ඒ නිසා මේ සම්පත තිරාචාලයක් යෙහින් වැජබේවා කියන ආශිර්වාදය අපි සිද්ධ කරනු ලබනවා. ඉතින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අපි අත්පත් කරගත්තු මේ උතුම් උදාර කුසල ශක්තියින් අපත් බුදුසසුනත් මේ ආයතනත් සුරකින්න අල්පේසාක්‍ය මහේසාක්‍ය ආදී කොටති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වේවා සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අප සියලු දෙනාම හොද බුදුසසුනද අපේ ගේදොර වතුපිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහෙළඳාම් ආදී සියලු දෑද ඒ වගේම අපේ දෙමව්පියන් අපේ දරුවන් මොනබුරු මිනිබිරියන් ඥාති හිත මිතුරන් අපේ ලංකාව මේ රට දෙවියෝ සුරකිත්වා. ඉතින් දෙවියන්ගේ අර රතන සූත්‍රයේ හැටියට දෙවියෝ මිනිසුන් කෙරෙහි මේ මෛත්‍රිය ඇති කර ගනිත්වා. එයින් දෙවියන්ගේ සිටිවිලි මෛත්‍රිය නිසා මේ මිනිසුන්ගේ රෝගාබාධයන් දුරු වේවා. විශේෂයෙන් නාමල් මහත්මයාත් ඒ වගේම අනුලා අම්මා ඒ වගේම කසුන් පුතා තමාලි දියණිය අනුලා අම්මගේ ආදරණීය මව්තුමිය ඇතුළු සියලු දිනාමත් දෙවියෝ සුරකිත්වා. අපි හැමදාම මතක් කරන සුමනා රත්නායක මහත්මයාත් ඒ වගේම චන්ද්‍රදාස පෙරේරා මහත්මයා ඒ වගේම ඉන්ටා පෙරේරා දුව ඒ දරුවන් ඒ හැම දිනාටමත් ආශිර්වාද කරමින් දෙවියෝ හැම දිනා සුරකිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ පින් අපි මිය පරලොවගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. නාමල් මහත්මයාගේ ආදරණීය පියතුමන්
ආදරණීය මෞතුමිය අනුලාම්මගේ පියතුමන් ප්‍රදාන මේ පරම්පරානුයාතව මිය පරලොව ගියා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම සියලු දෙනාගේමත් මිය පරලොව ගියා වූ ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ආයතනයන්ට අයිතිවාසිකම් කියලා ජීවත් වෙලා මිය පරලොව ගිය හැම දිනාටමත් මේ පින් අත් වේවා. හැම දිනා සැපවත් වේවා. සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි ප්‍රාර්ථනා කරමු සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ පිණිස. ඉතින් මං හිතන්නේ අපි හැම දිනාටම බොහොම හොඳ සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් නාමල් මහත්මයා අනුලම්මා ඒ වගේම දරු දෙපළ. ඉතින් ඒ සත්පුරුෂත්වය අපි කාටත් ලැබුණ නිසා තමයි මේ ලෝකේ පුරාම වැඩ ඉන්න හාමුදුරන් වහන්සේලාගෙන් අපට බණ අහන්න ධර්මයේ ගැන කතා කරන්නට මේ අවස්ථාව සැලසිලා තියෙන්නේ මේ තාක්ෂණික කටයුතුත් එක්ක. ඒ නිසා ඒ සත්පුරුෂත්වයත් සිහිපත් කරගෙන මෙන්න විහාරස්ථානයේ සිදුවෙන කුදු මහත් කටයුතු සොයා බලමින් ඒ කටයුතු කරන නාමල් මහත්මයා අනුලාම්මා ඇතුළු ඒ සදහැබර පින්වත් පිරිස අපි සත්පුරුෂත්වයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් සලකන්නේ. හැම දිනාටම කුසල දහම් සිද්ධ කරගන්නට අවශ්‍ය පසුබිම සකස් කළා දෙන ඉතින් වටිනා සත්පුරුෂයින් මෙවැනි සත්පුරුෂ කල්යාණ මිතුරන් සසර වාසය කරන තාක් කාලයක් නිවන් හිමි කොටම ඇසුරට ලැබීවා කියලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම නාමල් මහත්මයාගේ උපන්දිනේ වගේම අපිට අර නම කියන්න එපා කියලා අම්මා කෙනෙක් කතා කරලා කිව්වනේ. ඒ අම්මටත් අපි ආශිර්වාද කරනවා. මං හිතන්නේ ඔක්කොම අය දන්නවා කවුද මේ කියලා. ඒ අම්මගේ උපන්දිනේත් අද. ඒ නිසා ඒ අම්මටත් අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. අපේම අම්මා කෙනෙක් හැටියට කටයුතු කරන ඒ අම්මට විශේෂයෙන් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා කියලා. ඒ වගේම මම මුලින් නම් සඳහන් කරපු අපේ දර්ශන විජේසුන්දර මියුස්ටන් වල කාලයක් ඉඳලා ඊට පස්සේ කැලිෆෝනියා වලට ගිහිල්ලා එහි ජීවත් වෙන ඒ දර්ශන විජේසුන්දර පුතත් අපි සිහිපත් කරනවා. එයාගේත් උපන්දිනය අද. ඒ හැම දිනාටමත් නාමල් මහත්මයා සමගින්ම ආශිර්වාද කරනවා. ඉතින් අපි හැම දිනාටමත් මේ ජීවිතේ අකුසල දහම් ප්‍රහීන වේවා, කුසල ධර්මියෝ වර්ධනය වේවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මියෝ වැඩේවා, භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් නිවන් සුවය හේතු වාසනා වේවා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. සර්ව ප්‍රකාරයෙන් සිද්ධ කරගන්නට යෙදුනා වූ සියලු කුසල ධර්මයන්ගේ හේතුවෙන් මේ පින්නතුන්ගේ ජීවිත වාසනාවන්ත වේවා. සිත සාන්තිය සෞභාග්‍ය සරතෝ භද්‍ර ආරක්ෂා උදා වේවා. සිතන කියන සිතුම් පැතුම් මියරින් මිෂ්ඨ සිද්ධ වේවා.
ප්‍රාර්ථනීය උතුම් බෝධියකින් උතුම් වූ නිවන් සුවය හේතු වාසනා වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුතුය. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාන්තං දුර්ලභමායා බුද්ධ පුත්තං නමාමහං. සුවපත් වේවා නිරෝගී සම්පන්නිය ලැබේවා. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි.